බුදු බම් මේ වෙලාවේ. ඒකනේ. ඉන්නකෝ මම බලන්න. මොකෝ? දෙන්න මේක වාගෙන. නිදානයක්වත් ආරනවද? උඹලා ටිකක් එළියට පා. අයියේ. උඹට ඇඳුමක්වත් ආරන් දෙන්නකෝ. මෝ හැමදාම මේකමයි අඳන් ඉන්නේ. අයියා පඩියක්වත් ගෙවනවද? අපටියා බං ඌ ඉතුරු කරනවා. හොඳයිනේ. කැල්ලක්වත් ඉන්නවද? ඔව් ඔව්. චා මරුනේ. දැන් ඉතින් කෙල්ල සෙට්ද? තාම නෑ. තාම 100%යි. ඔන්න කොල්ලෝ. එහෙනම් ඉතින් නොකා නොබී ඉතුරු කරාට කවන්නේ නෑ. අනේ මේ බොරු දිගන්නයි ඉන්නේ. මෙතන මේ පිස්සුයි කාර්ය දිනවලු. එහෙනම් දැන් මේ 150ක් කතන්දරයක් කිව්වේ? දැන් මේවනේ බං. මුගේ 150ම හරි. කෙල්ලගේ 150 තාම එහෙම්මමයි. තාම කෙල්ල දුන්නේ නැද්ද? අර ඉතින් අපි නම් ෆෝන් එක දිහා බලාගෙන හුල්ල ඉන්නේ. පැටුට බලාගෙන කල්පනා කරන්නේ ඉන්නේ. මේ ඒකක් වුණා. බෝම්පෝ. මේ වාද මේ පැත්තේ ආවේ අපේ දුකසක බලන්න එහෙම නම් වෙන්න බෑ කොල්ල. මොකෝ මොකක් ප්‍රශ්නයක්? කොහෙන්ද සතුටින්? කවුද බම් මේ? රුවාට ගස්සප එක. ලොක්කමයි ගැව්වේ. මැග් එකක් ඉවර වෙනකල්ම ගැව්වා. සෝරි අයි. ආපු නිසායි වෙන්නේ. මං හැබැයි ඔබ මොකටද මෙහි ආවේ කියලා. මේ උදේ පාන්දරම පළවෙනි එක. ලොක්කා මේ පොඩි දෙයක් ගැන පොඩි බය වෙලා. මොකද්ද? අයියා මොකක් කරේ මේ දේශපාලන පක්ෂයකට වැඩ කරනවා? නෑ බං. මම මේ උන්ගේ පොඩි වැඩක් කරනවා. උන් දැන් අපේ ජාති වැඩ කරනවද? නෑ. ඒක මේ පොලිටිකල් කොන්ට්‍රැක්ට් එකක්. ඔසිනේ දන්නේ කොහොමද උන් මෙහෙ යන්නේ බං? ලොක්කා බයේ හිටියේ. සුනිල්ලා අයියාගේ පැත්තට එයි කියලා. දන්නේ නැද්ද? කොක්ක සෙට් වුණාම ගෑවි චුන්ටත් එක්ක තියෙනවනේ. ඉතින් මේ දවස් ටිකේ අපි උන් දෙන්නෙක් විතර මේ පැත්ත බලාත හිටියා. පිස්සුද බං? අයියේ ලොක්කා අයියට හරි ආදරේ. අයියට මොනවා හරි වුණොත් ලොක්කා දායට පාලුවට උන් ගස්සනවා. ඉතින් බං ඔසිනේ තිබුණානේ මට කෝල් කරන්න. ඒ දවස්වල අපි එකෙක්වත් ෆෝන් අල්ලන්නේවත් නැහැ. හරි දැන් මොකක්ද අනික් කාරණේ ඔබ මෙහෙ ආපු? ඒක මට තේරෙන්නේ නැද්ද? නෑ ඒක බොන්න අයියගේ 150 හරි කියලා තාම මගේ 150 හැම්මමනේ ඒක හරියම ඒකක් හොදන්නේ ඇයි අයියර කෙල්ලගේ ෆෝන් එක ආන්සර් කරන්නේ නැත්තේ? ඔබ කොහොමද දන්නේ? ඒ කෙල්ල මට කෝල් කරනවා. අපි එකෙක්වත් ෆෝන් අල්ලන්නේවත් නැහැ. බැරිම තරම් මම ෆෝන් එක ආන්සර් කරා. ඒ කෙල්ල පිස්සු වැටලා ඉන්නවා අයියේ. කතා කරන්නේ නැහැ කියලා. එයි පව් අයියේ. ඇයි ආන්සර් කරන්නේ නැත්තේ? මම කොහොමද මං ඒ කිල්ලේ කෝල්ස් ආන්සර් කරන්නේ? ඇයි? ඇයි කියලා අහන්නේ? යකෝ අපි කවුද? හා? මේ බලපන්. මේ තමයි අපි. මේ තමයි අපි. යකෝ අපි කරන දේවල් ඒ කියලා දන්නවනේ ඒ කියලා අපිට කෝල් කරයිද? ඔය අපේ පස්සෙන් එන එකේ ඒ කියලා ගොල්ලුවට තිබ්බොත් එහෙනම් උඹේකට වගේ කියනවා. යප් කුණාරප කතා කරන්න පටිලා. අද බෑ බං ඒ කියලාට බොරු කරන්න. මට අයියා කියන එක තේරෙනවා. ෂෙක්.
අයියයි ඒකෙල්ල අපි ගැන හිතන් ඉන්න විදිහටම අපිට ඇත්තටම ඉන්න තිබ්බනම් මරු නේද අයියා ඇත්තටම පොඩි කම්පැනි එකක අයිතිකාරයෙක් වෙලා මමත් ඇත්තටම අයියාගේ කසින් බ්‍රදර් කෙනෙක් වෙලා බැංකුවේ වැදගත් රස්සාවක් කරලා ඒකෙල්ල හිතන් ඉන්න විදිහට උනා නම් මරු නේද අයියා හැබැයි ඉතින් මට නම් ওই දෙකම එකයි. ඇයි නෑ ඉතින් ඒ ඕන හිතන් ඉන්නේ ජීහන් අයියට කන්න උයලා දෙන්න ජීහන් අයිව බලා ගන්න අත මෙහෙවර පය මෙහෙවර කරන වැඩකාරයෙක් කියලානේ මම. ඔව් ඉතින් ඒක හරියනේ ඉතින් මම ඒකනේ කරන්නේ. අඩුමිතරම ඒ කෙල්ලට මොනාරි බොරුවක් කරේ කියලා ඉවරයක් කරන්න මොන වුණත් කොල්ලෙක් වගේ බොකොන්ද කෙල්ල අර ඉන්ටර්විව් එකක් තියෙනවා කියලා. අපේ ගාඩුවෙන් පොඩ අහන්න. පායනා කාලෙදී වැදවල් මාන්සිවි ඒ රැස් කරයි පායනා කාලෙදී වැදවල් මාන්සිවි කන්න දේ රැස් කරයි උන්නිතා ඉක්මනින් යන්නේ මේ කඩිසරෙන් කම්මැලි නැකිසිත් කුමියෝ කුමි 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 කලින් ආයතනයක වැඩ කරලා තියෙනවද? ඔව් සර්. වර්ජින් ශ්‍රී ලංකා ඉන්ටර්නැෂනල් කියලා ආයතනය. මොනවද කරේ? ඒකේ අයිතිකාර මහත්තයාගේ පුද්ගලික සහකාර විදියට තමයි වැඩ කරේ. කවුද එයාගේ නම? මිස්ටර් ජිහන් ප්‍රනාන්දු කියන්නේ සර්. ඒ රස්සාවෙන් අස්සුනේ. ඇයි රස්සාවෙන් අස්සුනේ? ඒ තරම් හොඳ රස්සාවක් තියාගෙන මේ පිරිසිදු කිරීම වගේ රස්සාවක් තෝරගන්න හිතුනේ. සර් ඇත්තම කියන්නේ සර් මේ මහත්තයා මිනිහ නෙමෙයි සර් නරුමයි. කිසිම හිතපොක් නැහැ සර්. හරි වයසේදී කසාද බඳලා නැහැ. ඒකද කොහෙද? සර් කොම්පැනි සල්ලි පුළුවන් තරම් කසා කරනවා සර්. තමන්ගේම සල්ලි නේ සර්. මට ඔයගේ වල්ලන්නේ නැහැ සර්. අනේ අයියෝ ඊට වඩා හොඳයි සර් ගමට ගිහිල්ලා ඉවරලා අක්කර භාගයක් අරගෙන කුඹුරු කොටාගෙන දෙගිනේ කියලා ජීවත් වෙනවා. අපේ ආයතනය ගැන කොහොමද දැනගත්තේ? අපේ වැඩපොළට ආව මහත්තයෙක් කිව්වේ. විතරම කොම්පැනි ගැන හොඳම තමයි සර් කියන්නේ. මේ මහත්තයාට කිව්වා වැසිකිලි හොදන රස්සාවක් හරි කමන්නේ කරන්නම් කියලා. මේ වගේ තැනක.
මොදුනේ දන්න ලෙවන්නම් කිව්වා. හරිය මගේ. මොනවද ඇහුවේ? විස්තර වගේ කිව්වා. කලින් රස්සාව කළේ කොයිද කියලා ඇහුවා. අයින් උනේ කියලා ඇහුවා. ඉතින් මොනවද කිව්වේ? මං කෝ මේ මාත්‍ය ව්‍යාපාර ඔක්කොම විකුණලා දාලා ඉවරලා භාවනා කරන් හිමාලයට ගියා. ඒකයි මේ රස්සාව කොන් ආවේ කිව්වා. ඒ පාර මේ මාත්‍ය අයියා ගැන හරියට පෑදුනා. අනේ පරයෝ Do you think I'm some sort of joke to you? මම ඔයා හිතගෙන ඉන්නේ නෙමෙයි. පාඩි හිතා ගන්නවත් බෑ නේද? මම ඇත්තටම කොන් ආටිස්ට් කෙනෙක්. ගේම් කාරයෙක්. මට තේරෙන්නේ නැතිනේ මං කියපු දේවල් වලින්. අයියෝ දැන මාත් එක්ක එහෙම යාළුකමක් ඇති කරගත්තා. ඉරුමාත් මිනිහෙක්. මටත් එක්කත් ගේම් එකක් ප්ලේ කරන්න තිබුණා. ඒනට සමහර ලාවට මිනිස්සු තමන් හිතන්නේ දේවල් වලට අවංක වෙනවා. හරියට නිකන් පගා ගහන മന്ത്രി කෙනෙක් ඒ සල්ලි වලින් තමන්ගේ ගමේ මිනිස්සුන්ට උදව් කරනවා වගේ. මට තේරෙන්නේ ඔයාලට මොනවා කියන්නද කියලා. මං හිතේ බර්ත්ඩේ සර්ප්‍රයිස් එකට උන වැඩේ නිසා ඔයා මට මුණ දෙන්න බැරුව හැංගිලා ඉන්නවා කියලා. මං ටිරාන්ට කෝල් කරා. එයා ආන්සර් කළේ නෑ. පස්සේ මට සැක හිතුනේ. දැන් ඒතර ඔය ටිරාන් කියන්නේ කවුද? සෝරි. මට මං ගැන ඕනම දෙයක් කියන්න පුළුවන්. ඒත් මට අනිත් අය ගැන කියන්න බෑ. මට වඩා කියන්න පුළුවන් එකම දේ ටිරාන් කියන්නේ මගේ මල්ලි කෙනෙක් නෙමෙයි.
ඔව් අම්මා. Yeah, I'll be late. Okay. එතකොට දැන් මේ දවස්වල මොනවද කරන්නේ? මම පොඩි පොලිටිකල් කොන්ට්‍රැක්ට් එකක් කරනවා. දැන් ඔයාට ඔකෙන් අයින් වෙන්නම් බැරිද? ඔෆ් ග්‍රැජුවේට් කෙනෙක්. මොලයක් තියෙනවා. පොඩි හරි අවංක ජොබ් එකක් කරන්න බැරිද? ඔයාගේ රස්සාව අවංකද? ඔව්. මම බැංකුවේ ෆ්‍රන්ට් ඩෙස්ක් එකේ වැඩ කරන්නේ. මම මිනිස්සුන්ට hina වෙලා ඒගොල්ලන්ගේ ඕන අපා මිෂ්ට කරලා දෙනවා. නැතු මං මේ මිනිස්සුන් මුලාව දාලා ගේම් ගහන්න යන්නේ නැහැ නේ. ඇයි ඔයා මිනිස්සුත් එක්ක hina වෙන්නේ? ඒගොල්ලෝ මගේ කස්ටමර්ස් නිසා. ඒ කියන්නේ ඔයා මිනිස්සුත් එක්ක hina වෙන්නේ ඔයාට ඒගොල්ලොත් එක්ක hina වෙන්න කියලා ඔයාගේ හෙඩ් ඔෆිස් එකෙන් ඔයාට කියලා තියෙන නිසා මිසක් ඔයාට ඇත්තටම hina වෙන්න ඕන නිසා නෙවෙයි නේද හිරු? ස්වභාවිකව hina වෙන්න අමාරු වෙලාවක උනත් ඔයා ඒගොල්ලොත් එක්ක hina වෙනවා. ඒ කියන්නේ ඔයාගේ hina වෙන එක්ස්ප්‍රෙෂන් එක ඇත්තටම බොරු නේද? ඔයා ඒ මිනිස්සුම එළියදී හම්බුණාට ඒ විදිහටම hina වෙන්නේ නැහැ. සමහර වෙලාවට ඔයාට බැංකුවේදී හම්බ වෙන මුදලාලි කෙනෙකුට ඔයා සර් කියලා කතා කරනවා. ඒ මුදලාලිම එයාගේ කඩේදී ඔයාට මැඩම් කියලා කතා කරනවා. ඒ වගේම ඔයා ඒ මිනිහත් එක්ක බොරුවට hina වුණා වගේම ඒ මිනිහා එයාගේ කඩේදී ඔයත් එක්කත් බොරුවට hina වෙනවා. ඔයගොල්ලෝ හැමදාම රස්තාවට යනවායි කියලා ගිහිල්ලා. ඔයගොල්ලන්ගේ පඩිය වෙනුවෙන් මිනිසුත් එක්ක බොරුවට hina වෙන එකයි බොරුවට සර් කියන එකයි නේද කරන්න හිරු. ඔයගොල්ලන්ගේ ජොබ් එකයි අපේ ජොබ් එකයි අතර වැඩි වෙනසක් නැහැ. එකම දේ අපේ ගේම් හරි කැතයි. අපි ගේම් කාරයෝ කියලා අපේ කස්ටමර්ස්ලා දන්නවා එච්චරයි. මට හොඳට පැහැදිලි වුණා. දැන් ඉතින් වෙනසක් නැහැ. අපි හැමෝම ගේම් කාරයෝ නේද? We're equal, right? ප්‍රියන්ත දොර අරපන්. හෙලෝ ප්‍රියන්ත කොහෙද ඉන්නේ? මං ගෙදර යනවා අයියේ. මොකක්? ඇයි? මට දැන් ඇති වෙලා අයියේ තියෙන්නේ. මාත් එක තරහ වෙන්න එපා. මේවා ඉවරයක් වෙන්න කවුද කියලා කියන්නකෝ. අපි පොලිසියක නැත්තම් අපොත්තේ රැලක එක අර ඕනව දැක්කල්තරේ මට මගේ සංසාරෙම එපා වුණා. දැන් බෝ ඇත්තටම ගෙදර යනවද? යනවම නෙවෙයි. මේ ඉවරයක් වෙන කවුද කියලා කියන්නකෝ. ඇයි අපිට මෙහෙම වෙන්නේ? මම කොළවාවේ එක දියුරු වෙලා කාර් එකකින් ගමට යන්න කියලා අර කාර් එකකින් ගමට ගිහලා අර පස්සේ කාඩු අර මාමා කියන මූසලයාගේ පරතල කෙලට කොළඹේ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් නෝන කෙනෙක් කසද බැඳලා කියලා පෙන්නන්න මම. එලා
ගමේ ඉඩමක් අරගෙන ගියක් රාත්‍රී 11:45ට දාවගේ වෙන ගලේ සිදුරු වැවේ ලක්ෂ්‍යය දැක්වෙන ප්‍රශ්නයක් උත්තර දෙන්න නැහැ. ප්‍රියන්ත හෙලෝ සමරේ පාක් එකේ දින්නේ අනේ බග ඉක්මනට මෙහාට වරෙන්කෝ පිටකොටට ගිහිල්ලා එන්න. Thank you. අයියා තින්නේ. ඔව් මං කිව්වම උඹ කඩෙන්නේ කන්නේ. ඒ හින්දා මට විතරයි කිව්වේ. අයිත් එක ඉතින් උඹ ඊයරා කිව්වේ මේ උඹ ඉන්නේ මට කන්න බොන්න වෙල දෙන්න නෙවෙයි කියලා. නෑ මං එහෙම කිව්වා. උඹද යන්නේ නැද්ද? මං ඊයේ උඹ එක්කන් ආවේ බීලා පාරේ වැටලා ඉන්නකොට බස් වල යන්න බැරි හින්දා. අයිත් එක ඉතින් පොලිසියට වුණොත් මටමනේ වදේ. අනේ ඔබ කතා කරලා වැඩක් නෑ අයියේ. අර නෝන මොකද කිව්වේ? ඒ බැන්නද? නෑ. එහෙනම් ඒක ඉවරයි. ආයෙ ගැන කතා කරන්න එපා.
මේ වැඩෙන් පස්සේ අපි පොඩි බිස්නස් එකක් පටන් ගමු බා. මගේ ඔළුවේ තියෙනවා පොඩි අයිඩියා එකක් කරන් මැගසින් එකේ වැඩේ වෙන විදිහකට කරන්න. මම අද හවස යනවා පොඩි ගමනක්. අප්පද බෝල මං ඉන්ටර්විව් එක පාස් වෙලානේ අයියේ. දැන් මොකද්ද කරන්නේ? පොඩ්ඩක්. හෙලෝ. කවුද? ඔව් සර්. පුළුවන් සර්. මගේ තන පුළුවන් සර්. අදද? හරි අද හම්බෙමු සර්. හැබැයි මං පොඩි ගමනක් යනවා සර් අපිට රැ වෙලා හම්බෙන්න පුළුවන්ද? හරි. හරි. ඇයි ASP අබේසේකර මේ දවස්වල කරගෙන යන පරීක්ෂණයකට මගෙන් තොරතුරු ටිකක් ගන්න ඕනේ. ඒ කවුද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකේ කාලයක් තිස්සේම ඔස්ටින්ගේ පස්සෙන් පන්නනවා. ඉතින් අයියා මොකටද මෙහෙට එන්න කියලා කිව්වේ? අයියට පිස්සුද පොලිස් කාර්යයක් මේක තුල දාගන්න? යකෝ ඌ මාව මෙහෙදි හම්බෙමුද කියලා අහන්නේ මම බෑ කියයිද කියලා බලන්න. මම බෑ කිව්වොත් එහෙම ඌ ඉස්සෙල්ලාම සැක් කරන්නේ මෙතන. ඌ හිතනවා මට හංගන්න මොනවා හරි දෙයක් මෙතන තියෙනවායි කියලා. SP අබේසේකර කොහෙන්ද මං ගැන හොයාගත්තේ? මට නම් බයයි අයියේ. ඔබ බය වෙන්නේ නැතුව හිටපන්කෝ. මම මෙච්චර කල් කරපු කිසිම වැඩක පොලිසියෙන් ගිල්ලක්වත් ගහන්න දෙයක් ඉතුරු කරලා නැහැ. අපි අර ශාක්‍යයක් ගැන හොයපු ෆයිල්ස් ටික කොහෙද හංගලා දාපන්. බලමු අබේසේකර මොකාට දෙන්න හදන්නේ කියලා. ධ්‍යාන එන්න කියපු නිසාම තමයි අපි මෙහාටම ආවේ. කරදරයක් නැහැ නේද? කපෝනේ. මොකක් සම්බන්ධවද මගෙත් එක කතා කරන්න ඕනේ කියලා කිව්වද? අපි කරගෙන යන පරීක්ෂණයක් සම්බන්ධයෙන් යම් තොරතුරු ටිකක් තියෙනවා අපිට දැනගන්න. අපිට යාන්ගිනුත් යම් තොරතුරු ටිකක් තියෙනවා දැනගන්න. මේක ප්‍රශ්න කිරීමක් නෙවෙයි. පුරවැසියෙක් විදිහට රටේ නීති හා සාමය ආරක්ෂා කිරීමට කරන උදව්වක් හැටියට තමයි මිස්ටර් ජයන්ගින් මේ තොරතුරු ටික අපිට අවශ්‍ය කරන්නේ. අපි පටන් ගමුද? පටන් ගමු. ප්‍රියන්ත අනිවල්ලි මේ සර්ලට තේ ටිකක් හදාගෙන යනවද? අර එළියේ ඉන්න කට්ටියත් එක්කම. ඒක කිව්වොත් නම් හොඳයි. මට සීනි නැතුව කාට එකක් දෙන්න. දැන් කවුද ළමයි? එයා මේ මගෙත් එක්ක මෙහි නැවතිලා ඉන්න මල්ලි කෙනෙක්. මේ ළඟ කම්පැනි එක වැඩ කරන්නේ.
ජහාන්ගේ නම ජහාන් ප්‍රනාන්දු නෙවෙයි. මම හරිද? හරි සර්. මගේ නම සුසන්ත සාගර චන්ද්‍රසේන. ජහාන් අපි රෙකෝඩින් එකට අකමැති නම් අපිට පුළුවන් ඒක ඔෆ් කරන්න. මේක අපි පහසුට කරන දෙයක්. මම හිතන්නේ ඕෆ් කරත් හොඳයි කියලා. කමක් නැහැ. කමක් නැහැ. ජහාන් ඇයි සුසන්ත කියන නම පාවිච්චි නොකර ජහාන් කියලා පාවිච්චි කරන්නේ? සර්ගේ නම මොකද්ද? සී අබේසේකර. සී කියලා කියන්නේ සිරිල් අබේසේකර. අන්න බලන්න සර් කිසිම තැනකදී සිරිල් කියන කැලල පාවිච්චි කරන්නේ නැහැ. සර්ගේ පරීක්ෂණයක් ගැන හරි අපරාධ විමර්ශනයක් ගැන හරි පත්‍රය යනවා නම් නම යන්නේ සී අබේසේකර කියලා. සර්ගේ ඉන්ටර්විව් එකක් ටීවී එකේ ගියත් නම යන්නේ සී අබේසේකර කියලා. ඇයි සර් සිරිල් කියන කැලල පාවිච්චි කරන්නේ නැත්තේ? ඇයි සර් සිරිල් කියන කැලල පාවිච්චි කරන්නේ නැත්තේ? සිරිල් කියන කැලේ පොඩි ගංගතියක් තියෙනවා. සර්ගේ දුවල දෙන්නම යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් වලට. සර්ගේ වයිෆ් වැඩ කරන්නේ එම්බසි එක. ඒ කියන්නේ සර්ගේ දැන් සමාජ තත්වයට සිරිල් කියන එක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා සර් සිරිල් කියන එක සී කරලා සයිලන්ස් කරලා දානවා. මමත් කරන සමහර වැඩවලට සුසන්ත සාගර චන්ද්‍රසේකර කෙනෙක් ගැලපෙන්නේ නැහැ සර්. ඒ හින්දා මම ජෙහාන් ෆර්නෑන්ඩු කියලා පාවිච්චි කරනවා. ජහාන් නම් වෙනස ප්‍රසිද්ධ කරලා තියෙන්නේ. අනිවාර්යෙන්ම. මට ඕන නම් සර්ට පුළුවන් ගැසට් එකේ නම්බර් එකකුත් හොයලා දෙන්න. අනිත් එක මම මේ නම පාවිච්චි කරන්නේ වෙනත් නම් කියන කැටගරි එකේ. නෑ නෑ. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ජාන් මෙහෙද පර්මනන්ට් පදිංචිය? අපෝ නෑ සර්. මේකේ අයිතිකාරය කවුද කියලාවත් මම දන්නේ නැහැ. මම මේකේ අනවසර පදිංචිකාරයෙක්. මේකේ අයිතිකාරය කොයි වෙලාවෙරි ඇවිල්ලා අයිතිය ඉල්ලුවොත් ඕනම වෙලාවක දීලා යන්න මම ලෑස්තියි. ඇයි ජාන් මෙහෙම තැනකට කැමති වුනේ? වහපු දොරවල් තියෙන පුංචි කාමරය ඇතුළේ ඉන්න මට බෑ සර්. ඒ ඇතුළේදී මට නිකන් හුස්ම හිර වෙනවා වගේ දැනෙනවා. කැම්පස් එකේ ඉන්නකොටත් මම නිදාගත්තේ බැල්කනි එකේ. මෙතන හොඳට ඉඩ තියෙනවා. අනිත් එක අගනගරට කිට්ටුව මේ වගේ තැනක නිකන් ඉන්න හම්බ වෙනවයි කියන්නේ. මధుර පෙරම ආරච්චිලාගේ සුනිල් මధుර පෙරම දුන්නාද? සෝරි සර්. මං අහලා නැති නම. හොඳයි. මధుර පෙරම ආරච්චිලාගේ සුනිල් මధుර පෙරම හෙවත් හතරකන් ඔස්ටින් කිව්වා? ඔව් සර්. මම ඔස්ටින් යෝදන්නේ. කොහොමද? මං විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කාලේ අමතර ආදායමක් හොයාගන්න ඔස්ට්‍රේලියාවේ Facebook එකේ තුන්ඩු ලිවස. සමහර දවස්වල රැට මම එතන සිකියුරිටි ජොබ් එකක් කරලා තියෙනවා. අම්මා තාත්තා නැතුව හරි පොඩි හෝ රසාවක් නැතුව හරි කැම්පස් එකේ ඉගෙන ගන්නවා කියන එක ටිකක් අමාරු වැඩක් නේද චරන්? තාමත් මේ ඇඳුමකම තියෙනවා. ඔව්. මං ඔස්ට්‍රේලියාවේ පවුලේ කට්ටියවත් අඳුරනවා. සමහර දවස්වල මං එහෙට ගිහිල්ලා කෑම කාලා එහෙමත් තියෙනවා. ඔස්ට්‍රේලියාවත් මේ පැත්තෙන් යනවා නම් මෙහාට ගොඩ වෙලා මාව මුණ ගැහිලා එහෙම යනවා. ඔස්ටින්ට ක්‍රිමිනල් රෙකෝඩ් එකක් තියෙනවා කියලා ජාන් දන්නේ නැතිනේ. ඔව්. හැබැයි මම ඒක දැනගත්ත ටිකක් ප්‍රමාද වෙලා. ඒත් මම ඒක දැනගත්තයි කියලා ඒක මට ඔස්ට්‍රේලියාව ආශ්‍රය කරන්න බාධාවක් නෙවෙයි නේද සර්? අනිවාර්යයෙන්ම. තමනම් අපරාධකාරයෙක් කියලා සැලකන කෙනෙකුට හොඳින් මිත්‍රත්වයෙන් සැලකන එක තමයි කළ යුත්තේ. 2008 දෙවනි මාසේ 25 වෙනි සෙනසුරාදා ජහන් කොයිද හිටියේ?
අවුරුදු 6කටත් කලින් දවසක් නේද සර්? ඒ වගේ දවසක් කාටද මතක තියෙන්නේ? නෑ ජයන්. ඒක සුවිශේෂී දවසක්. එදා තමයි මේ රටේ වෙච්ච ලොකුම බැංකු මංකුවෙල වෙච්ච දවස. ඒක සර්ට විශේෂ දවසක් වෙන්න ඇති. ඒකේ සර්ගේ විශේෂ නිසා. ඒත් ඒක මට විශේෂ දවසක් නෙවෙයි. 2008 10 වෙනි මාසේ 24 වෙනිදා. සර්ට මතකද? නෑ ජයන්. මට මතක නෑ. ඒක නිසා. එදා තමයි මං කැමතිම කලාකාරයෙක් වෙච්ච කේමදාස මාස්ටර් මැරිච්ච දවස. ඒක මට විශේෂ දවසක්. ඒක මගේ විශේෂ නිසා. ඔය කියන දවස මට විශේෂ දවසක් නෙවෙයි සර්. හැබැයි මේ රොබරි එක වෙච්ච වෙලාවේ මේ බැංක් එකට බ්ලොක්ස් 3කට යහින් කැෆේ එකක ජයන් හිටියා. ඔව්. හැබැයි ඔය සිද්ධියවත් ඔය කියන දවසවත් මට මතක නැහැ. ඒකෙන් වෙන්න බෑ ජයන්. දෙදස් 8 දෙවනි මාසේ 25 වෙනි සෙනසුරාදා ජයන් කොහෙද හිටියේ? අවුරුදු 6කටත් කලින් දවසක් නේද සර්? ඒ වගේ දවසක් කාටද මතක තියෙන්නේ? නෑ ජයන්. ඒක සුවිශේෂී දවසක්. එදා තමයි මේ රටේ වෙච්ච ලොකුම බැංකු මංකුවෙල වෙච්ච දවස. ඒක සර්ට විශේෂ දවසක් වෙන්න ඇති. ඒකේ සර්ගේ විශේෂ නිසා. ඒත් ඒක මට විශේෂ දවසක් නෙවෙයි. හැබැයි මේ රොබරි එක වෙච්ච වෙලාවේ මේ බැංක් එකට බ්ලොක්ස් 3කට යහින් කැෆේ එකක ජයන් හිටියා. ඔව්. හැබැයි ඔය සිද්ධියවත් ඔය කියන දවසවත් මට මතක නැහැ. ඒකෙන් වෙන්න බෑ ජයන්. මේ රොබරි ගුණේ උදේ 10ට විතර මංකුල්කාරයෝ 6 දෙනෙක් අහසට වෙඩි තියාගෙන බැංක් එක දිහාට ගියා. එතකොට මිනිස්සු කලබල වෙලා එහෙම දුවන්න ගත්තා. එතන ලොකු කලබලයක් තිබුණා. එතන කිලෝමීටරයක විතර වටපිටාවේ ලොකු ට්‍රැෆික් එකක් තිබුණා. මංකුලකාරයෝ ඩීසල් ස්මෝකින් මැෂින් 3කින් හැමතැනටම ස්මෝක් එකක් ගගා හිටියේ. එතන හිටපු මිනිස්සුන්ගේ ජීවිතේටම අමතක නොවන සිද්ධියක් ඒක. අපි ප්‍රශ්න කරපු හැමෝටම එහෙමයි. අපි දැන් මේ ගැන අවුරුදු 6ක් තිස්සේ ප්‍රශ්න කරනවානේ ජහන්. එතකොට මේ ආසන්න හිටපු ජහන්ට ඒක අමතක වීම ඒක වෙන්න බෑ නේද? ඔව්. හැබැයි මං එතන හිටියා නා. මට මතක විදිහට මං එතනින් පිටත් වුණේ ওই සිද්ධිය පටන් ගන්නකොටම. එහෙනම් මට ඒ ගැන ඩීටේල්ස් මතක නැහැ සර්. අනිත් එක කිසිම මිනිස්සෙක් මැරෙන්නේ නැතුව කවුරු හරි කට්ටියක් තව කට්ටියගේ සල්ලි ටිකක් හොරකම් කරගෙන ගියපු එක මට මතක තියාගන්න තරම් කාරණයක් නෙවෙයි සර්. හරියටම රොබරි එක පටන් ගන්න කලින් ජයන් එතනින් පිටවීම අහම්බෙක්ද? දැන් එතකොට සර් කියන්නේ මංකොල්ලකාරයෝ මට කෝල් එකක් දීලා මල්ලි අපි බැංකුවට රොබරියක් දෙන්න යන්නේ වහාම ආරක්ෂාකාරී තැනකට යන්න කියලා කිව්වයි කියලාද? මේ කොල්ලේට ඔස්ටින්ගේ සම්බන්ධයක් තියෙන බව මේ ගැන පරීක්ෂණය කරන නිලධාරීන් දිගටම සැක කරනවා. බැරි වෙලාවත් ඔස්ටින් නේද කරා නම් ඒ වෙලාවේ ජයන් එතන හිටපු එක අහම්බෙක්ද? සර් ඩයනා කුමාරි මැරෙනකොට චාල්ස් කුමාරයා හිටියේ කෙමිලා පාකර්ගේ ගෙදර. ඒක අහම්බෙක්ද? අපිට ඕන නම් මේ සිද්ධින් දෙක එකිනෙක ලින්ක් කරගන්න පුළුවන්. එහෙම ලින්ක් කරගත්තු සමහර මිනිස්සු චාල්ස් කුමාරට අම්බානක වෛර කරා. හැබැයි මං හිතන්නේ ඒක අහම්බයක්. ඇයි ජයන් ඒ වෙලාවේ එතන හිටියේ? ඒ දවස්වල මම පොඩි DVD බිස්නස් එකක් කරා. ඒකට ඕනි කරන DVDs ටිකක් ගන්න පිටකොටුවට යන ගමන් තමයි මං එතනට ගියේ. මීට අවුරුදු 6කට කලින්
එදා දවසේ කරපු දේ හරියටම මතක ධ්‍යාන්ට කොහොමද මේ සිද්ධියේ අමතක වුනේ කියන එක තමයි මට හිතා ගන්න බැරි. අපි කෙලින්ම කතා කරමුද? සලා මේ සිද්ධිය සම්බන්ධව මොකක් හරි දෙයකට මාව සැක කරනවද? ඇයි ජයන් අපි ජයන්ව සැක කරන්නේ? සලා මගෙන් ප්‍රශ්න කරන විදිහට මට එහෙම හිතෙනවා. ඒක තමයි මටත් හිතාගන්න බැහැ. කිසිම ක්‍රිමිනල් හිස්ටරි එකක් නැතුව මේ පොඩි පොඩි ස්වයංරක්ෂා කළ ජීවත් වෙන මාව ඇයි සලා සැක කරන්නේ? ජීවත් වෙන විදියක් නැතිකමට ඔස්ටින්ගේ බුකේ තුඬු දීපින්දද සර්? මිස්ටර් ෆර්නෑන්ඩෝ මේක කිසිසේත්ම සැක කිරීමක්වත් ප්‍රශ්න කිරීමක්වත් නෙවෙයි. ඒත් හිතන්න මේ සිද්ධියට මූලිකවම සම්බන්ධ පුද්ගලයාගේ මිත්‍රයෙක් ඒ ආසන්නයේ හිටියාම ඒක අපිට හම්බයක්ද නැද්ද කියලා හොයන්න වෙනවා. ඒකයි. මිස්ටර් ජයන් වගේ ෆීලිංග්ස් වලට අපි හර්ට් කරා නම් sorry. කුමාරයා සෙට් වෙලා ඉන්නේ බැරල් සුනිල් එක්ක. ඒ කියන්නේ උදන් කියලාම කියලා ඇති. ලෑස්ති වෙන්නේ අලුත් පොලිටිකල් කට්ටත් එක්ක එකතු වෙලා ගේමක් දෙන්න. හොඳ පණ දින එකෙක් පොලිසියට කියලා කියනවාද? පිම්පියෝ. මල්ලිට අබේසේකර මහත්තයාමද කතා කළේ? ඔව්. බේසේකර මහත්තයාට වැඩේ දෙන්න නම් ලීසි වෙන්නේ නැහැ. ඒ වැඩේ තද කරන්න තමයි බේසේකර මහත්තයාට දාලා තියෙන්නේ. හොඳයි. ටිරා. ඔව්. සුනිට කෝල් එකක් ගනි. අයියේ මේ වෙලාවට කෝල් කරන එක හරියට යකෝ මේ කියන දේ අහන කෝල් එකක් ගනි. මගුලක් කියන්නේ නැතුව. ඔයගෙන් දෙවල ඔක්කොම ගත්තද? ඔව්. උඹ කියන සහතික ටික ගත්තද? ඒව ඔරිජිනල් සිල්වර් නේද? ගත්තා. කොහොමද බය වෙලා වගේ? නේ. මේ මොකද්ද මේ? බලපන්. අප්පද බුලේ. ඔබ උතන ඉන්නකොට නිතරම කරන්න ඕන දෙයක් තමයි දකින හැම දෙයකම ෆොටෝ ගන්න එක. හැම දෙයකම. තේරුණාද? හැබැයි උන්ට අහුවෙන්නේ නැති වෙන්න. නිතරම මේ කෑල්ල කන එකගෙන හිටපන්. ඔබට කෝල්ස් ආවම මේ බිල වගේ තියෙන්නේ. මෙන්න මේක එබ්බුවම කෝල් එක ආන්සර් කරන්න පුළුවන්. හරිද? උඹ ඔක කනේ ගහගෙන ඉන්නකොට සමහර ලාවට උඹට මුල් දවස්වල hina වෙයි.
ඒතුම ගණන් ගන්න එපා. මොකද ඕක අපිට පස්සට ප්‍රයෝජනවත් වෙනවා. නිතරම ෆෝන් ගැන කතා කරපන්. ඔබ නිකන් ෆෝන් පිස්සෙක් වගේ පෙන්නපන්. එතකොට ඔබ ෆෝන් එකක් ළඟ තියාගෙන ඉන්න එක කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තේරුණාද? ඔව්. උඹ හිමින්සරේ දකින හැම දෙයකම ෆොටෝ ගනි. හැබැයි පරිස්සමෙන් ඈ.
කවුන්ට් සෙක්ෂන් එකේ විතරක් ඉන්න ලස්සන මිනිස්ලා 6 දෙනෙක්. එතකොට සාමාන්‍ය ලස්සන අයලා ගොඩයි. බලන්න දෙපැයි. ඉංග්‍රීසියෙන්ම තමයි කතා කරන්නේ. මාත් එක්ක නම් හරිම කරුණාවන්තයි. Priyantha, take this. Priyantha, take that. කියලා කියනවා. පුදුම සෙන්ජාදිනේ පාවිච්චි කරන්නේ. අපි ගානේ වගේ සැරනේ. අපි තේන හවුස් වෙනකල් දිව්‍ය ලෝකෙ සුගඳයි. දැන් ගානක් ඇති නෑ. පර්චේසින් සෙක්ෂන් එකේ මිස්ලත් මට වැඩිපුරම ටිප් එක දෙන්නේ. ඉතින් ඒ වයසක නෝනලා වගේ තියෙනවා. අපේ පියෙන්න පුදුම තරගයක් තියෙන ඒගොල්ලන්ට තේ අරගෙන යන්න. මේ මොකද්ද බං මේ ලස්සන හෝටලයක් වගේ එකක් තියෙන්නේ? ये डायरेक्टर මහතුරුගේ මැනේජර් මහතුරුගේ කැන්ටින්. ඒක අනිත් අයට කන්න බෑ. හිමි කරන්නේ. ඒ තනික යන්නේ නේ. අපි පුදුම කැමජාතිනේ ඒකේ තියෙන්නේ. එතකොට මේ ඒකත් එක්කම තියෙන අනිත් එක මොකක්ද? ආයි අනික් අය කරගන්නේ. එතනදී සාමාන්‍ය කැමජාති තමයි තියෙන්නේ. හිතන්නේ ඉතින් අද කාලේ ඉතින් කෑම එකක් වුණත් කීයක් වෙනවා. දුම කම්පැනි එක තමයි දෙන්නේ ගන්න. සාමාන්‍ය බෝනස් එක සාමාන්‍ය සැලරි එක වගේ 4 ගුණයක් නේ. හිතන්න පොරිකම. එතකොට පඩිය වැඩි වෙන්න ඔය අනිත් ඒවාත් ඒ වගේම වැඩි වෙනවද? ඔව්. ඔබ ශාක්‍ය ජයවර්ධනව දැක්කද? ඒ සර් දකින්නේ නේ. ඒ මොන දවසක් දැක්ක ඇති. හරිම කරුණාවන්ත පාටයි. පුදුම තේජසක් නේ තියෙන්නේ. රජෙක් වගේ තමයි ආයේ. රෝසම රෝස පාටයි. ඉන් පාට බේරනවායි. ඒ සර් යනකොට අනික් ඒ ඔළුව නම්මලා කතා කරන්නේ. ඒ සර් උතරන්නේ. ඉනාදලා ඕන කෙනෙක් එක්ක කතා කරනවා. ඔයතෝ දැන් වැඩ කරන්නේ මටද එතනටද? තවට ඒ ඉතින් කොහොමද රැට මෙහෙනේ? දැන් මොකද්දයි අපි කරන්නේ? මේවයි බං. අපිට මෙහෙමටම කියලා කරන්න එකක් හරියටම දැනට හිතා ගන්න බෑ. හැබැයි මම හෙට යනවා ඔතනට ගිහපු අනිත් ඒවා මොනවද කරේ කියලා හොයන්න. අපි මේ කම්පැනි ඇතුලේ ප්‍රශ්නයක් හදන්න ඕනේ. හැබැයි මොකක්ද හදන ප්‍රශ්නේ කියලා අපිට දැම්ම හිතා ගන්න බෑ. බිස්කට් සහෝදරයෝ කොහොමද? ජයන් මේ තමයි මම ඔබේ සහෝදරයෝ දෙන්නේ. ජයන්ට ඕන දෙයක් මේගොල්ලන් අහන්න. ඔයගොල්ලෝ දන්නේ හැම දෙයක්ම අපි ජයන් සහෝදරයට කියනවා. හරිනේ? මම පොඩි වැඩකට ඇතුළට යනවා. ජයන් හරි. මේ දැන් ශාක්‍යයක ඇතුළට ගියාට පස්සේ ඉස්සල්ලාම ඔයගොල්ලෝ මොනවද කළේ? ඒක මෙහෙමමයි කියලා කියන්න බෑ. අපි කොහොමද try කරේ ශාක්‍යයක වැරද්දක් හොයාගන්න සහෝදරයා. ඊට පස්සේ සමාගමේ සේවකයන්ට මේ ගැන කියන්න.
ඔය ශාක්‍ය කියන මිනිහා පින්නගෙන විතර හොඳ මිනිහෙක් නෙමෙයි කියලා අපි කිව්වට කවුරුත් එක විශ්වාස කරේ නෑ. ඉතින් ඕගොල්ලෝ එක හොයාගත්තද? ශාක්‍ය කියන්නේ කිසිම දෙයක් අහුවෙන්න ගන්න මිනිස්සෙක් නෙමෙයි. අපි අවුරුද්දක් බැලුවා මිනිහා ගැන. අපි account සස්සට රිංගලා බැලුවා මොකක් හරි අවුලක් තියෙනවා කියලා. කිසිම අවුලක් නැහැ. යා ආයතනයේ ලාභයෙන් ලාභාංශ ගෙවනවා සේවකයන්ට සතේටම. කිසිම අවුලක් නැහැ. මිනිහාගේ ලාභයෙන් ප්‍රතිශතයක් විතරයි. ඒ කියන්නේ ශාක්‍ය මේ වැඩේ අවංකවම කරනවා. ඔව් සහෝදරයා. මිනිහා බය නැත්තේ ඒකම තමයි. මිනිහා මේක හම්බුනේ දේශපාලන බලයෙන් වෙන්නේ නැති. හැබැයි ඇත්තටම මිනිහා මේකට ආදරේ. ඉතින් ඕගොල්ලෝ මොනවද කළේ? අපි වැඩේ අමාරුම දැනින් කරන්න කියලා බැලුවා. අපි අපිට හිතවත් 10 දෙනෙක් විතර අල්ලගෙන සංගමයක් පටන් ගත්තා එක්සත් සේවක සංගම. 10 දෙනෙක් විතර වගේ තමයි ආවේ. මං සභාපති සහෝදර ලේකම්. අපි ඕක හදාගෙන අපි සේවක ඉල්ලීම් හා අයිතීන් කියලා වෙනම කෙටුම්පත් කරලා ශාක්‍යයට දැම්මා. මොකද්ද වෙන්නේ කියලා බලන්න. නෑ. ඉතින් මොකද්ද ශාක්‍ය කරගලේ? අපි දෙන්නවස් කරා. අපි ජොබ් එක ගන්නකොටම බොන්ඩ් එකක් සයින් කරනවා සමාගමේ අනුමැතිය නැතුව. කිසිම සමිති සමාගමක් එකමුතුවක් හදන්නේ නැහැ කියලා. අන්න එතන තමයි. දැන් එතකොට ශාක්‍ය ඕගොල්ලන්ව අයින් කරනකොට අනිත් සේවකයෝ මොකද කළේ? අපිව ආයතනය අයින් කරන් තරම් ශාක්‍ය මොඩිත් කියලා සහෝදරයෙක්. මිනිහට තියෙනවා විනය කට්ටුව. සිකියුරිටි ළඟ ඉඳන් ඒකේ නියෝජනයක් තියෙනවා. හැම ඩිපාර්ට්මන්ට් එකකම වැඩිහිටි සේවකයෝ තියෙනවා. හැබැයි මිනිහට කිසිම තනතුරක් නැහැ. ඉතින් මිනිහා මේකෙන් අපිට විරුද්ධ විනය පරීක්ෂණයක් තිබ්බා. ඒකදී රහස් ඡන්දයක් තිබ්බා. මේ රහස් ඡන්දෙදී සේවකයෝ 18 දෙනෙක් අපිට විරුද්ධව ඡන්ද දීලා තිබුණා. සමාගමට බාධා කරා කියලා අපිව සේවයෙන් අස් කරන්න කියලා. හැබැයි 3 දෙනෙක් විතර අපිට සමාව දෙන්න කියලා ඡන්ද දීලා තිබුණා. ඉතින් සරල බහුතරයේ කැමැත්ත අනුව අපිව සේවයෙන් අස් කරා. බහුතරයේ කැමැත්ත අනුව කොහොමද? එතකොට ඕගොල්ලන්ව සේවයෙන් අයින් කරනකොට අනිත් සේවකයෝ ඊට විරුද්ධව නැගිටින්නේ නැහැ. කාට විරුද්ධවද නැගිටින්නේ? අපි වයින් කරේ ශාක්‍ය නෙමෙයි. අපි වයින් කරේ සේවකයන්ගේ විනය කමිටුව. ඒ කියන්නේ සේවකයෝ අපි වයින් කරේ. ඉතින් මොනවටද නැගිටින්නේ විරුද්ධව? බලන්න ප්‍රියන්ත වගේ account එක හරියද කියලා? හරියද මේ? හරිනේ. සයින් කරන්න. මෙතන. හරි නේද? එතන සයින්. හරි. හරි. ගිහිල්ලා චෙක් කරලා බලන්න ඔයාගේ පඩිය වැටලා තියෙන කියලා. හරි. පේ ෂීට් එක. क्या මොකද හිතන්නේ? අංකේ කාර්යයක් දෙන්න නම් පිස්සු දෙන්නෙක්. උන් තව ටික දවසක් ඉවසගෙන හිටියා නම් මේ ආයතනය ඇතුලේ මොකක් කර දෙයක් හොයාගන්න තිබුණා. මොකද ඒක ශාක්‍ය කියන්නේ මාර මිනිහ. හිතා ගන්න බැරි තරම් ටැක්ටිකල් මිනිහෙක්. අනිත් එක සේවකීන්ට හොඳ පඩි හම්බ වෙනවා. අනිත් බෙනිෆිට් ඔක්කොම හම්බ වෙනවා. මොන කෙම්මකට දුම් මේ අනවශ්‍ය රිස්ක් එකක් අරගෙන තමන්ගේ ජොබ් එකට කෙලව ගන්න. ඉතින් ඔගොල්ලෝ හැමතිස්සෙම හොයන්නේ මේ ආයතනය ඇතුලේ අවුලක් නේ. ඒත් ගැටලුව තියෙන්නේ ආයතනය ඇතුලේ හිම අවුලක් නැති එක. ඉතින් මේ ක්‍රමය වැරදි. එතකොට මිනිස්සු කිසිම හේතුවක් නැතුව ඔයගලගේ පක්ෂයට එකතු වෙන්නේ නැහැ. හරි ඒක අපි ඉතින් දැන් දන්නවනේ. ජෙහන් මොකද්ද කියන්නේ මේක? දැන් මෙතන තියෙන අවුල ශාක්‍යයක ඇතුලේ ප්‍රශ්නයක් නැති එක. ඉතින් අපි ඒක ඇතුලේ ප්‍රශ්නයක් හදන්න ඕනේ.
හැබැයි ඔය විප්ලවයක්වත් එහෙම නැත්නම් දේශපාලන ප්‍රශ්නයක්වත් නම් නෙමෙයි. ඔබතුමන්ලා මගෙන් ඇහුවනේ මම මොකටද අර කොල්ලෙක්ව ශාක්‍යයක් ඇතුළට යවුවේ කියලා. මං ඌ ඒක ඇතුළට යවුවේ ඌ තමයි මට ශාක්‍යයක ගැන මේ වෙලාවේ ඇතුළේ ඉඳන් ඩීටේල්ස් ගන්න පුළුවන් හොඳම සහ පහසුම විදිය නිසා. ඌ තාම ඇතුළට ගිහලා මාසෙයි. හැබැයි ඌ දැනට ශාක්‍යයට ලව්. අන්න ඒක තමයි ශාක්‍යගේ ටෙක්නික් එක. ශාක්‍ය සේවකත් එක්ක හදාගන්න ලව් එකක්. හරියට නිකන් තමන්ට ලං වෙන්න බැරි ගෑණියෙක් ගැන ඇති වෙන සෙක්ස් ඇඟීමක් වගේ එකක්. එහෙම නැතුව මේ උන්ට සැර කරලා උන්ට තර්ජනය කරලා උන්ව බය කරගෙන හදාගන්න මැනේජ්මන්ට් එකක් නෙමෙයි. අපි බ්‍රේක් කරන්න ඕනි මෙන්න මේ ලව් එක. ශාක්‍යයට සේවකයෝ ගැන තියෙන ලව් එක. සේවකින්ට ශාක්‍යයෝ ගැන තියෙන ලව් එක. අපි ටික ටික උන් අතර තියෙන විශ්වාසය පළුදු වෙන විදිහේ දේවල් කරන්න ඕනේ. මේ දෙකොල්ල අතර තියෙන ලව් එක ටික ටික බ්‍රේක් කරන්න ඕනේ. සේවකීන්ට ශාක්‍ය ගැන වෛරයක් ඇති වෙන විදිහේ වැඩ කරන්න ඕනේ. අන්න එතකොට සේවකීන්ට ඕනි වෙනවා ශාක්‍යයට රිද්දන්න මොකක් හරි උදව්වක් එළියෙන්. අන්න ඒ උදව්ව දෙන්න තමයි පක්ෂයක් විතර ඔයගොල්ලෝ ඉන්නේ. තදට තිබිච්ච ලව් එකක් බ්‍රේක් වුණාම හරි අමාරුයි ලොක්කා. මොකද්ද මේ අනිත් අවස්ථාව? තරංග වගේක් දාලා තියෙන්නේ. අම්මරසි. මොකද මංගන්තර චිත්‍රය අබ්බා. චිත්‍රතර කියලා. ඒ මම යනවා මට පොඩි වැඩක් තියෙනවා. හරි. දෙනම් පෝස්ට් එකක් ගමු. මම අපේ ගාමේ චන්ද්‍ර පෝස්ට් ගහන්න ඕනේද? මොකද මේ ආරත් කියන්නේ? ආර අපේ සර්ලා වෙංගලත් ට්‍රිප් එක ගිහලා. මේක මොකද්ද කරන්නේ? මම මෙතන දානවා. ගද්ද? ගද්ද දානවා මේක දිහා බෑ පැහැලා. එන පෝස්ට් එකක් දෙනවා. පෝස්ට් එක පෝස්ට් එක දාන්න. හරි හරි. මේ පෝස්ට් එක දාන්න පුළුවන්. දෙන්නත් ගන්න. ප්‍රබන්ධ දවල් තිස්සේ මහන්සිලා ඇවිල්ලා මෙතන රැයටක් වෙනවා. එන් මොන හරි දෙනවලා කමුවා. අනේ අයියේ මේ කඩේ කරනට ආවද නොකා බුදිය ගන්නවා. මට ඇති මහන්සියක් නැහැ. කඩෙන් ගම මට නිින්ද යන්නේ නෑනේ. වතුර බොනවා. ඉතින් නිින්දක් කොහෙද කරන්නේ? රැය වෙනකල් වතුර බොනවා මිස නැගිටින්න. Prende. Vai. Prende.
පිටත මේ වහන්නේ කො මේ බලපන් මාරි හද වාර්ෂික විදේශය අපිට හෙට ඉඳන් කරන්න වැඩ ගොඩක් තියෙනවා යකෝ මේකට තමයි කියන්නේ දෙයියෝ ගෙදරටම ගෙනත් දෙනවා කියලා තුප්පයි කාලකන්ණි ආයි මේක ඇතුලේ නාටකමක් නටන්න පටන් ගන්නවා වගේ හදන්නේ. දැනත් දිනු වෙනකොට කාලා ඉන්න බැරි කාලකන්ණි 70. ඔය අර බෝධිසත්වයෙක් වගේ ඉන්න සර්ව අවශ්‍ය ගන්න තමයි හදන්නේ. හැබැයි ඉතින් සර්ව අවශ්‍ය ගත්තොත් ඔක්කොමලා හැඳි ගාවල තමයි නවත්තන්නේ. Iya main. අයියේ ප්‍රියන්ත මොකෝ තාත්තේ වැඩි හරි කොළු ටික ඔක්කොම ගියවනවා හැබැයි කිසි වෙනසක් නැහැනේ ඒ පොඩි ඉවසගෙන හිටපන්කෝ තාම පටන් ගත්ත විතරයිනේ ඩබල් පොලිසියෙන් ගිහලා කොළු ටික ඔක්කොම අරගෙන ගියා හෙලෝ ප්‍රියන්ත දැන් උඹ උතන සද්ද නැතුව ඉන්නතෝ කටෙන් හරි මොනවා හරි සද්ද ටිකක් දාපන් මේ බීරු කරන්නේ පයියේ මේ වගේ වෙලාවට මම මේ ඇඟිලි රත් වෙලා ඉන්නවා මම ගෙදර විලා නිට්ටි කියන්න හරි
අම්මා ජයන් බ්‍රදර්. Come in. Hold on. No, yeah. Sit. කොහරි කට්ටිය. අර කට්ටිය නෑ. මොකක්ද අර වැඩක් කිව්වා මට හරියට මේ ෆෝන් එකෙන් කිව්වට තේරුන්නේ නෑ. මට ඕනි පොඩි සොෆ්ට්වෙයාර් එකක් ලියන්න. ඒ කියන්නේ අපිට කවරේ ඉන්න බලන්න.